ආයුබෝවන්. 8 ශ්‍රේණිය දූල පුතාලා හැමෝම පිළිගන්නවා විද්‍යාව පළවෙනි පාඩමට. අපේ පළවෙනි පාඩම වෙන්නේ ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. අපි මේ පාඩම සාරාංශයක් විදියට කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දුවේ පුතේ ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියලා කතා කරනකොට ශුද්‍ර ජීවීන් කියන්නේ අපේ පියවි ඇසට නොපෙනෙන ජීවීන් කොට්ටාශයක්. ජීව ලෝකයේ ශාක සතුන් වගේම ශුද්‍ර ජීවීනුත් ජීවත් වෙනවා. මේ ශුද්‍ර ජීවීන්ව අපිට පියවි ඇසට පේන්නේ නැත්තම් අපි මේ ජීවීන් නිරීක්ෂණය කරගන්න, එහෙම නැත්තම් අපිට යාලව බලාගන්න අපි පාවිච්චි කරනවා අන්වීක්ෂ. විවිධ වර්ගයේ අන්වීක්ෂ භාවිතා කරන්න පුළුවන්. ඔයාලා දන්නවද ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියලා? තනි සෛලයකින් එහෙම නැත්නම් සෛල ගොඩකින් හැදිච්ච අය වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය තනි සෛලිකයි, සමහර අය සෛල ගොඩකින් හැදිලා තියෙනවා. ඊතා කුඩා ජීවී විශේෂයක් වන මෙම ජීවීන් සෑම පරිසර තත්වයකම ඉන්න පුළුවන්. පසේ, වාතයේ, ජලයේ, ඒ වගේම ශාක හා සතුන්ගේ දේහ මත, ඒ වගේම දේහ තුල ඉන්න පුළුවන්. ඔයාලා දන්නවද? අනිකුත් ජීවීන්ට ජීවත් වෙන්න බැරි පරිසර තත්වයන් වල ශුද්‍ර ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්. අපි ඒ පරිසර තත්ව හඳුන්වනවා ආන්තික පරිසර තත්ව කියලා. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. එතකන් අපි බලමු කොහොමද මේ ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරගන්නේ කියලා. සංයුක්ත ආලෝක අන්වීක්ෂය භාවිතයෙන් අපිට ශුද්‍ර ජීවීන්ව පැහැදිලිව නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ සඳහා අපි ශුද්‍ර ජීවීන් නිදර්ශකය වීදුරු කඩාවක් මත තියෙනවා. තියලා වැසුම් පෙත්තකින් ඒ නිදර්ශකය වහනවා. වහලා ඉවර වෙලා ඒ කඩාව සහිත නිදර්ශකය අපි සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ ඔයාලට පේනවා ඇති වේදිකාව කියලා කොටසක්. ඔය වේදිකාව කියන කොටසේ තියලා කඩාව රඳවන ක්ලිප් මගින් එයාව අපි සවි කරගන්නවා. ඊට පස්සේ උපනෙත ඇසුරෙන් බලමින් අවනෙත් කාච සීරු මාරු කරමින් දල සීරු මාරුව සියුම් සීරු මාරුව ආධාරයෙන් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් අපි සීරු මාරු කරගන්නවා. එතකොට අපිට පුළුවන් මේ ශුද්‍ර ජීවීන්ව නිරීක්ෂණය කරගන්න. ඒ කියන්නේ එයාලා කවුද කියලා ඇත්තටම බලාගන්න. නෙදර්ලන්ත ජාතික විද්‍යාඥ ඇන්ටන් වෑන් ලීවන්හුක් කියන විද්‍යාඥවරයා තමයි පළමුවෙන්ම සරල අන්වීක්ෂයක් භාවිතයෙන් ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් දරුවනේ දැන් අපි ඊළඟට බලමු මං කිව්වනේ ශුද්‍ර ජීවීන්ට හැම පරිසර තත්වයකම ඉන්න පුළුවන් කියලා. ඔයාලා දන්නවනේ වාතය, පස, ජලය, ජීවීන්ගේ දේහවල මේ හැම තැනකම ඉන්න පුළුවන් කියලා. අපි ඊළඟට බලමු මොනවද ආන්තික පරිසර තත්ව කියන්නේ කියලා. ආන්තික පරිසර තත්ව කියන්නේ දුවේ පුතේ බොහෝ ජීවීන්ට ජීවත් වෙන්න අපහසු ස්ථාන. ඒ කියන්නේ කාන්තාර, ගිනි කඳු, සාගර පතුල, උණුදිය උල්පත් වගේ ශුෂ්ක ප්‍රදේශවල මෙන්න මේ ශුද්‍ර ජීවීන්ට එයාලගේ වාසස්ථාන විදියට කරගන්න පුළුවන්ලු. ඔයාලට පේනවා ඇති ආන්තික පරිසර තත්ත්ව කිහිපයක්. හොඳයි. දැන් දුවේ පුතේ අපි බලමු කොහොමද මේ ශුද්‍ර ජීවීන්ගේ වෙනස් වීම කියලා. ඒ කියන්නේ දැන් ශාක සතුන් එයාලගේ රූපයෙන්, ක්‍රියාකාරීත්වයෙන්, එයාලා ගන්න කෑම අනුව, ඒ කියන්නේ පෝෂණාකාරයෙන් වෙනස් වෙනවනේ. ශුද්‍ර ජීවීනුත් ඒ වගේ. ශුද්‍ර ජීවීනුත් එයාලගේ රූපීයව, ක්‍රියාකාරීත්වය අනුව, පෝෂණය අනුව වෙනස් වෙනවා.
ඒ වෙනස් වීම අනුව එයාලව කාණ්ඩ කරලා තියෙනවා. අපි බලමු ඒ කාණ්ඩ මොනවද කියලා. හොඳයි. මේ තියෙන්නේ ශුද්‍ර ජීවීන් වර්ග කිහිපයක්. බැක්ටීරියා, සමහර ඇල්ගී, ප්‍රොටොසෝවාවන්, ඒ වගේම දිලීර. ඔයාලට පේනවා ඇති බැක්ටීරියාවන්ගේ රූපීයව විවිධ වූ බැක්ටීරියා වර්ග. ඒ වගේම ඇල්ගී. ඇල්ගී ගැන කතා කරනකොට දුල පුතාලා දන්නවද? අපිට සියලුම ඇල්ගී ශුද්‍ර ජීවීන් කාණ්ඩයට ගන්න බෑ. හේතුව තමයි බොහෝ ඇල්ගී අපිට පියවි ඇසට නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි සමහර ඇල්ගී වර්ග විතරක් ශුද්‍ර ජීවී කාණ්ඩයට ගන්නවා. ඒ කියන්නේ සමහර ඇල්ගී විශේෂ තියෙනවා අපිට පියවි ඇසට දකින්න බැරි. ක්ලැමිඩෝමෝනාස් කියන්නේ ඒ එක් විශේෂයක්. ප්‍රොටොසෝවාවන් ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇමීබා සහ පැරමීසියම් කියලා ජීවීන් දෙන්නෙක්. මේ ඇමීබා සහ පැරමීසියම් දෙන්නම ජීවත් වෙන්නේ ජලයේ. ඇමීබාට නිශ්චිත දේහ හැඩයක් නැහැ. ඒ කියන්නේ එයාට පුළුවන් එයාගේ හැඩය වෙනස් කරගන්න. පැරමීසියම් නම් බොහෝ වෙලාවට සපත්තු වඩියක හැඩය ගන්නවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. දිලීර, ඊස්ට් සහ මියුක. දිලීරයක් තමයි ඊස්ට් කියන්නේ. ඔයාලට ගොඩක් හුරු පුරුදු එක්කෙනෙක්. බේකරි ආහාර නිෂ්පාදනයේදී ඊස්ට් කියන මේ ශුද්‍ර ජීවියාව අපි බොහෝ වෙලාවට භාවිතා කරනවා. ඊස්ට් කියන්නේ දරුවනේ තනි සෛලයකින් හැදිච්ච ජීවියෙක්. දිලීර කාණ්ඩයේ තනි සෛලයකින් හැදිච්ච එකම ශුද්‍ර ජීවී කාණ්ඩය තමයි ඊස්ට් කියන්නේ. ඒ වගේම මියුක. මියුකවත් ඔයාලා සාමාන්‍යයෙන් දැකලා තියෙනවා. හැබැයි මියුක කියන ජීවියාව නෙමෙයි. පාන් කෑල්ලක් දවස් 3-4ක් විතර තිබ්බට පස්සේ පාන් කෑල්ල පුස් කනවා ඔයාලා දැකලා ඇති. කළු පාටට පුල්ලි තනින් තන තියෙනවා. ඒ තමයි මේ මියුක කියන ශුද්‍ර ජීවියාගේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙච්ච පුල්ලි. අපි ඒවා පාන් පුස් කියලා හඳුන්වනවා. ඔයාලට මේ පේන සියලුම ශුද්‍ර ජීවී විශේෂ පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පුළුවන් ඒවා නෙවෙයි. මේ සියලුම දේවල් සංයුක්ත ආලෝක අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරලා ලබාගත් ප්‍රතිබිම්බ. හොඳයි. වෛරස. අපි බොහෝ වෙලාවට අහන ශුද්‍ර ජීවී කාණ්ඩයක් කියලා තමයි වෛරස හඳුන්වන්නේ. හැබැයි දුවලා පුතාලා දන්නවද? මේ වෛරස අපිට ශුද්‍ර ජීවී කාණ්ඩයක් විදියට ගන්නත් පුළුවන්. සමහර වෙලාවට ගන්න එක ප්‍රශ්නයක් දෝ කියලා හිතෙනවා. හේතුව තමයි වෛරස සමහර වෙලාවට ජීවී ලක්ෂණ පෙන්නනවා. සමහර වෙලාවට අජීවී ලක්ෂණ පෙන්නනවා. ඒක නිසා වෛරස ශුද්‍ර ජීවී කාණ්ඩයක් විදියට සමහර වෙලාවට ගන්නවා, සමහර වෙලාවට ගන්නෙ නැහැ. වෛරස වල කොච්චර චූටීද කියනවා නම් පියවි ඇසට තියා සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න හරිම අමාරුයි. වෛරස නිරීක්ෂණය සඳහා අපි භාවිතා කරනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන අන්වීක්ෂය. හොඳයි. දැන් අපි කතා කරමු ශුද්‍ර ජීවීන්ගෙන් අපිට තියෙන හිතකර වගේම අහිතකර බලපෑම් මොනවද කියලා. මුලින්ම හිතකර බලපෑම් කතා කරලා ඉමු. ශුද්‍ර ජීවීන්ගෙන් අපිට තියෙන හිතකර බලපෑම් යටතේ විවිධ කර්මාන්ත සඳහා අපි මේ ශුද්‍ර ජීවීන්ව භාවිතා කරනවා. ඒ ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒ වගේමයි පලිබෝධකයින් පාලනය සඳහා ජෛව පාලනයක් ලෙස අපිට පුළුවන් පලිබෝධකයින් පාලනය කරන්න මේ ශුද්‍ර ජීවීන් මගින්. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර ශුද්‍ර ජීවීන් භාවිතයෙන් පලිබෝධකයින් පාලනය කරන්න පුළුවන්ලු. ඒ වගේමයි මියගිය ශාක හා සත්ව කොටස් වියෝජනයට ශුද්‍ර ජීවීන්ගේ විශාල දායකත්වයක් තියෙනවා. දැන් බලමු මොනවද අහිතකර බලපෑම් කියලා. අපි මේ පිළිබඳවත් වැඩි දුර කතා කරනවා. හැබැයි
අපි මුලින්ම බලමු මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. ආහාර නරක් වීම ප්‍රධාන ලෙසම ශුද්‍ර ජීවීන්ගෙන් අපිට සිද්ධ වෙන අහිතකර බලපෑමක්. මොකද ආහාර නරක් වුණාට පස්සේ අපිට නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙනවා. ඒ නරක් වෙච්ච ආහාර අපි පරිභෝජනය කරාම විවිධ ලෙඩ රෝගවල ලක් වෙනවා. දෙවැනි කාරණාව. මිනිසාට වැදගත් වන ශාක හා සතුන්ට රෝග හදන්න ශුද්‍ර ජීවීන් බලපානවලු. ආහාර මගින් නෙමෙයි බෝවන රෝග වලින් ශුද්‍ර ජීවීන්ට පුළුවන් මිනිසාට ඒ වගේම මිනිසාට වැදගත් ශාකවලට සතුන්ට රෝග හදන්න. දරුවනේ ජීවීන්ට විතරක් නෙමෙයි ශුද්‍ර ජීවීන්ට පුළුවන් අජීවී පෘෂ්ඨවලටත් හානි සිද්ධ කරන්න. හොඳයි. අපි මුලින්ම කතා කරමු ශුද්‍ර ජීවීන්ගෙන් අපිට තියෙන හිතකර බලපෑම් ගැන. ඒ යටතේ විවිධ කර්මාන්ත සඳහා භාවිතා කරනවා කිව්වනේ. හොඳයි. අපි බලමු මොනවද ඒ කර්මාන්ත කියලා. හොඳයි. බේකරි ආහාර නිෂ්පාදනයට මූලික ලෙසම අපි ශුද්‍ර ජීවීන් භාවිතා කරනවා. කවුද ඒ ශුද්‍ර ජීවියා? ඒකසෛලික දිලීරයක් වන ඊස්ට්. ඊස්ට් වල ක්‍රියාකාරීත්වයේදී එතිල් මධ්‍යසාර සහ කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය වෙනවා. ඔයාලා දැකලා ඇති පාන් ගෙඩියක් ගත්තම පාන් ගෙඩිය කැපුවට පස්සේ පාන් ගෙඩිය තනින් තන සිදුරු තියෙනවා. මේ සිදුරු වලට හේතුව තමයි දරුවනේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ වගේමයි පාන් පුලුස්සනකොට ඒ එතිල් මධ්‍යසාරය පිටවීම සිද්ධ වෙනවා. හරි. අපි බලමු දෙවැනි කර්මාන්තය මොනවද කියලා ශුද්‍ර ජීවීන් භාවිතා කරන. කිරි මිදවීමට. කිරි මුදවන්න අපිට ශුද්‍ර ජීවීන් භාවිතා කරන්න පුළුවන්ලු. ඒ වගේම චීස් නිපදවීමට. යෝගට් නිෂ්පාදනයට. කිරි ආහාර නිෂ්පාදනයේදී අපිට ශුද්‍ර ජීවීන් විශාල මෙහෙයක් ඉෂ්ට කරනවලු. විනාකිරි හා මධ්‍යසාර නිපදවන්න. ඒ වගේම ප්‍රතිශක්තිකරණ එන්නත් හා ප්‍රතිජීවක ඖෂධ හදන්න. ශුද්‍ර ජීවීන් විශාල දායකත්වයක් දක්වනවා. ඒ වගේමයි දරුවනේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට. අපි කලින් කතා කරා නේද මියගිය ශාක හා සත්ව කොටස් වියෝජනයට ශුද්‍ර ජීවීන් විශාල දායකත්වයක් දක්වනවා කියලා. ඔව්. මෙන්න මේ කොම්පෝස්ට් පොහොර නිපදවන්නත් අන්න ඒ අවශ්‍යතාවය වැදගත් වෙනවා. ඒ වගේමයි ජීව වායු නිෂ්පාදනයට. කොහු කර්මාන්තයට. ආහාරයක් ලෙස හතු. හතු ඔයාලා හැමෝම දන්න කෑමක් තමයි හතු කියන්නේ. හතු කියන්නේ දරුවනේ දිලීරයක්. එතකොට මේ දිලීරය ශුද්‍ර ජීවියෙක් විදියට අපි ආහාරයට ගන්නවා. හරි. මේ කතා කළේ හිතකර බලපෑම්. අපි කතා කරමු මොනවද අහිතකර බලපෑම් විදියට අපිට ආහාර නරක් වීමේදී බලපාන දේවල්. හොඳයි. ආහාරයක් නරක් වෙනවා කියන්නේ මොකද්ද? ආහාරයක් නරක් වෙනවා කියන්නේ දරුවනේ ඒ ආහාරයේ රසය. සාමාන්‍යයෙන් අපි විවිධ ආහාරවලට විවිධ රසයන් තියෙනවා. රසය. ඒ වගේම වර්ණය. ආය ආහාරයට විශේෂිත වූ වර්ණය. ඒ වගේමයි ගන්ධය. අපි දන්නවනේ පළතුරු වල සුවඳ, එතකොට කිරි වල සුවඳ නේද? ඊළඟට පෝෂණ ගුණය. එයා ගාව තියෙන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය සහ අඩංගු පෝෂ්‍ය පදාර්ථ. ඒ වගේම වයනය. අපි ආව ඇල්ලුවට පස්සේ අපි දන්නවා කොහොමද එයාගේ ස්වභාවය කියලා. මේ හැම දෙයක්ම රසය, වර්ණය, ගන්ධය, පෝෂණ ගුණය වගේම වයනයත් ආහාරය නරක් වුණාට පස්සේ වෙනස් වීමට ලක් වෙනවා. ඔයාලට පේනවා ඇති මේ පින්තූර වලින් ආහාරයක් නරක් වීමට පෙර සහ ආහාරය නරක් වුණාට පස්සේ කොයි විදියටද තියෙන්නේ කියලා.
කිරි වලට මොකද වෙන්නේ? මස් මාළු වලට මොකද වෙන්නේ? බත් වලට මොකද වෙන්නේ කියලා ඔයාලට දැන් පේනවා ඇති. හොඳයි. අපි දැන් කතා කරමු මේ ආහාර නරක් වීම කෙරෙහි බලපාන්නේ ශුද්‍ර ජීවීන්නේ. එහෙනම් මේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. මොනවද? උෂ්ණත්වය සහ තෙතමනය. ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට බලපාන උෂ්ණත්වය විදියට අපි සලකන්නේ කාමර උෂ්ණත්වය. ඒ කියන්නේ සෙල්සියස් අංශක 25ත් 30ත් අතර උෂ්ණත්වයකදී මේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා. ඒ වගේ මේක තෙතමනය සහිත නම් වඩාත් හොඳට ශුද්‍ර ජීවීන්ට ඒ මත තමන්ගේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම දරුවනේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට විතරක් නෙමෙයි එයාලගේ වර්ධනයට බලපාන සාධක කිහිපයකුත් තියෙනවා. ඒ අතරට යෝග්‍ය උෂ්ණත්වය සහ තෙතමනයට අමතරව එයාලට ගැළපෙන එහෙම නැත්නම් සුදුසු උපස්තරයක් තියෙන්න ඕන. ඒ කියන්නේ සීනි බහුල ආහාරයක් මත ක්‍රියා කරන ශුද්‍ර ජීවීන් ලිපිඩ බහුල ආහාරයක් මත ක්‍රියා නොකරන්න පුළුවන්. එයාට ගැළපෙන උපස්තරයක් තියෙන්න ඕන. එහෙම තිබ්බොත් විතරයි එයාට වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේමයි සුදුසු pH පරාසයක් තියෙන්න ඕන. මේ කාරණා ටික සම්පූර්ණ වුණාට පස්සේ ඒ ශුද්‍ර ජීවී කාණ්ඩයට හෝ කාණ්ඩ කිහිපයකට එම ආහාරය මත වර්ධනය වෙන්න පුළුවන්. මේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ආහාර නරක් වෙනවා නම් අපිට ඒක වළක්ව ගන්න මෙන්න මේ සාධක ටික අවම කළොත් ඒ කියන්නේ උෂ්ණත්වය මේ කාමර උෂ්ණත්වය නොවුනොත් සහ තෙතමනය නොවුනොත් අපිට පුළුවන් අපේ ආහාර සුරක්ෂිතව තියාගන්න ශුද්‍ර ජීවීන්ගේ බලපෑමට යටත් නොවන විදියට. හොඳයි. මේ තියෙන්නේ ආහාර වර්ගය අනුව ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ දරුවනේ මම ඔයාලට කලින් කිව්වා විවිධ ශුද්‍ර ජීවීන් විවිධ ආහාර මත තමයි යාළගේ ක්‍රියාකාරීත්වය සහ වර්ධනය සිද්ධ කරන්නේ. දැන් බලමු සමහර ශුද්‍ර ජීවීන් ඉන්නවා සීනි බහුල ආහාර මත තමයි යාගේ ක්‍රියාකාරීත්වය සහ වර්ධනය සිද්ධ කරන්නේ. මෙන්න මේ සිදු කරන ක්‍රියාවලියට අපි දෙනවා නමක් පැසීම කියලා. ඒ වගේම ප්‍රෝටීන බහුල ආහාර මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අපිට හඳුන්වන්න පුළුවන් පූති භවනය කියලා. ඒ වගේමයි ලිපිඩ බහුල ආහාරයක් මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට අපිට දෙන්න පුළුවන් මුඩු වීම කියන නම. දැන් අපි කතා කරමු මිනිසාට බෝවන රෝග මොනවද කියලා ශුද්‍ර ජීවීන්ගෙන්. අපි කලින් කතා කරේ ආහාර නරක් වීමනේ. දැන් කතා කරන්නේ බෝවන රෝග පිළිබඳව. අපි මුලින්ම කතා කරා ශුද්‍ර ජීවී වර්ග කිහිපයක් පිළිබඳව. ඒ ශුද්‍ර ජීවීන් වර්ග වලින් මිනිසාට විවිධ වූ ලෙඩ රෝග ඇති කරනවා. ඒවා බෝවන රෝග. ඒ කියන්නේ තව කෙනෙක්ගෙන් අපිට බෝ වෙන්න පුළුවන් රෝග. වෛරස. වෛරසය ජීවී ආකාරයක් විදියට කටයුතු කරනකොට අපි ආව ශුද්‍ර ජීවියෙක් විදියටනේ හඳුන්වන්නේ. ඒක නිසා අපිට සෙම් ප්‍රතිශ්‍යාව, ඩෙන්ගු, පෝලියෝ සහ ඒඩ්ස් කියන මේ රෝගයන් ඇති කරන්න පුළුවන් වෛරස වලට. ඒ වගේම බැක්ටීරියා. බැක්ටීරියා විශේෂ වලට පුළුවන් මිනිසාට ඇති කරන්න ක්ෂය රෝගය, ලාදුරු, උණ සන්නිපාතය කියන රෝග. ඒ වගේම ප්‍රොටසෝවා. ප්‍රොටසෝවා ආකාරයට පුළුවන් මැලේරියා, ඇමීබා අතිසාරය සහ ලීෂ්මානියාව කියන මේ රෝගයන් ඇති කරන්න. දිලීර.
දිලීර කාණ්ඩයට පුළුවන් මිනිසට ඇති කරන්න අලුහම් සහ දද. බලන්න දරුවනේ පියවි ඇසට නොපෙනෙන මේ ශුද්‍ර ජීවීන් නිසා මිනිසාට විවිධ වූ බෝවන රෝග ඇති කරන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕනේ අපි පරිස්සම් වෙන්නම ඕනේ මෙන්න මේ බෝවන රෝග වලින්. අපි මේ බෝවන රෝග අවම වෙන විදියට සහ වැළැක්වෙන විදියට කටයුතු කළොත් මේ රෝග වලින් වැළකීලා සෞඛ්‍යමත්ව ජීවත් වෙන්න පුළුවන්. හොඳයි. දැන් අපි කතා කරන්නේ මිනිසාට වැළඳෙන රෝග. දැන් කතා කරමු මිනිසාට ප්‍රයෝජනවත් සතුන්ට කොහොමද මේ ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම ක්‍රියා කරන්නේ කියලා. මිනිසාගේ ළඟින්ම ඉන්න කෙනෙක්නේ සුනකයා කියන්නේ. මේ සුනකයින්ට ජල බීතිකා කියන රෝගය ඇති කරනවා කියලා දුල පුතාලා දන්නවා. මේ ජල බීතිකා රෝගය ඇති කරන්නේ වෛරස. වෛරස කියන ශුද්‍ර ජීවී කාණ්ඩය නිසා තමයි සුනකයින් අතර ජල බීතිකා රෝගය පැතිරෙන්නේ. දරුවෝ දන්නවා සුනකයින්ට ඇතිවන ජල බීතිකාව නිසා මිනිසාටත් මේ ජල බීතිකා රෝගය වැළඳීමට ඇති ඉඩ වැඩි. හොඳයි. ඊළඟට ගවයින්. ගවයින් කියන්නේ අතීතයේ පටන් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් ජීවියෙක්. කුඹුරු වැඩවලදී, බරගෙන යාමේදී, කරත් ඇදීමේදී ගවයින් යොදාගත්තා. මේ ගවයින්ට ඇතිවෙනවා මුඛ සහ කුර රෝගය කියලා රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය ඇති කරන්නේ දුවේ පුතේ ශුද්‍ර ජීවී කාණ්ඩයක් මගින්. ඒ වගේමයි එළදෙනුන්. එළදෙනුන් කියන්නේ කිරි ගන්න කට්ටිය නේද? එළදෙනුන්ට ඇති වෙනවා බුරුළු ප්‍රදාහය කියලා රෝගී තත්ත්වයක්. එතකොට මිනිසාට ඉතාමත් ප්‍රයෝජනවත් වන එළදෙනුන්ට ඇතිවන මේ බුරුළු ප්‍රදාහය ඇති කරන්නේ ශුද්‍ර ජීවී කාණ්ඩයක් මගින්. ඒ තමයි සත්තුන්ට වැළඳෙන රෝග. ඊළඟට අපි කතා කරමු මිනිසාට වැදගත් වන ශාකවලට කොහොමද මේ ශුද්‍ර ජීවීන්ගේ බලපෑම කියලා. ඉන් කිහිපයක් ගැන කතා කළොත් අර්තාපල් වලට අංගමාරය කියලා රෝගයක් ඇති වෙනවා. මේ රෝගය ඇති කරන්න හේතු වෙන්නේ මේ ශුද්‍ර ජීවී විශේෂය. ඒ වගේම මිරිස්. මිරිස් වලට ශුද්‍ර ජීවීන්ගේ බලපෑම නිසා කොළ කොඩවීම කියන රෝගී තත්වයට පත් වෙනවා. පැපොල්. පැපොල් ශාකයක පත්‍රවලට ඇති කරන්න පුළුවන් පත්‍ර විචිත්‍ර රෝගය කියන රෝගී තත්වය. මිනිසාට වැදගත් වන මේ ශාකවලට විවිධ ලෙඩ රෝග සෑදීම නිසා මිනිසාට මේ ශාක වලින් ලබා ගන්න තියෙන ප්‍රයෝජන නැති වෙලා යනවා. එතකොට ඒක මිනිසාටත් ඇති කරන අහිතකර බලපෑමක්. හොඳයි. මම කිව්වා ජීවී දේහවලට ජීවීන්ට වගේම අජීවී පෘෂ්ඨවලටත් මේ ශුද්‍ර ජීවීන්ට හානි සිද්ධ කරන්න පුළුවන් කියලා. අපි ඉන් කිහිපයක් ගැන කතා කරමු. ශුද්‍ර ජීවීන්ට පුළුවන් අපේ ඇඳුම් වලට බලපෑම් ඇති කරන්න. කොහොමද? අපි ගමනක් ගිහින් ඇවිල්ලා දාඩිය පිටින් අපේ ඇඳුම් තියලා තියෙනවා. සෝදන්න නැතුව. එතකොට මොකද වෙන්නේ? ඒ ඇඳුම් තියෙන්නේ කාමර උෂ්ණත්වයේ. දාඩිය නිසා ඒවා තෙතමනය සහිතයි. එතකොට මොකද වෙන්නේ? ශුද්‍ර ජීවීන්ට හරිම ලේසි එයාලගේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරන්න. එතකොට එයාලා මොකද කරන්නේ? ඒ මත කළු පාට පුල්ලි පුල්ලි අපිට දකින්න පුළුවන්. ඒ තමයි කළු පුස් කියලා අපි කියනවා. පුස් කියන්නේ දිලීර. ඇඳුම් මත දිලීරවල බලපෑම දකින්න පුළුවන්. බිත්ති මත. ඔයාලා දැකලා ඇති ගොඩක් ඔය තෙතමනයට ලක් වෙන බිත්ති මත දිලීර තැම්පත් වෙලා තියෙනවා. සාමාන්‍ය කාම්බර උෂ්ණත්වයේ, ඒ කියන්නේ සෙල්සියස් අංශක 25 30 අතර උෂ්ණත්වයේ පවතින නිසා තෙතමනයත් සහිත නිසා මේ බිත්ති දිලීරවල ආසාදනයට ලක් වෙනවා. දිලීර කියන්නේ ශුද්‍ර ජීවී කාණ්ඩයක් නිසා අපි කියනවා බිත්ති මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා කියලා. ඒ වගේමයි දරුවනේ දැව, ලී භාණ්ඩ.
ලී භාණ්ඩ වතුරට අහු වෙලා එහෙම නැත්නම් තෙතමනය සහිත ස්ථානයක තියලා තිබ්බ නිසා වෙන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් දේවල් වලට ලක්වීම නිසා ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ලක් වෙලා ඒවා මතත් දිලීර තැන්පත් වෙලා අව පැහැගැන්වීම වෙන්න පුළුවන්. හොඳයි. අපි දැන් කතා කරා මොනවද ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම් කියලා. හිතකර බලපෑම් සහ හිතකර බලපෑම් දෙකම කතා කරා. මං හිතනවා මගේ දරුවන්ට මං කියලා දීපු දේවල් තේරෙන්න ඇති කියලා. සාරාංශයක් විදියට පළවෙනි පාඩම නැවත සාකච්ඡා කිරීම ඔයාලගේ මතකය නැවත අවදි කිරීමක් කියලා හිතනවා. ඉතින් දරුවනේ දෙවැනි පාඩමෙන් නැවතත් ඔබව හමු වෙනකන් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.